මේ නිබන්ධනවල කාටද ගැටලු තියෙනවා නම් උස්සන්න. 7 වසර ඔයාගේ මේ නිබන්ධන පිටු අංක 11 සරල රේඛීය තල් රූප. මේ මාස නිබන්ධනය ගන්න. ඒකේ මේ පාඩම සරල රේඛීය තල් රූප. ඒකේ පළවෙනි එක කියනවා පළවෙනි එකේ සිම්පල් A. මොන වගේ මම WhatsApp වලට දාලා තියෙනවා හොඳේ. හරි. පරාවර්තන කෝණ එකක් ඇති දෙක තියෙනවා පරාවර්තන කෝණ දෙකක් ඇති පරාවර්තන කෝණ තුනක් ඇති අවතල බහුවස්ත්‍ර දෙක බැගින් අයින් දෙක ගානේ අදින පරාවර්තන එකක් තියෙන ඒවා. පරාවර්තන කෝණ එකක්. ඔන්න එකක් තියෙන ඒවා. අවතල බහුවස්ත්‍රයක් එකයි. කෝණ එකක් ඇති බහුවස්ත්‍ර දෙකක් ඕනේ. තව මෙහෙම අදින්න පුළුවන්. අවතල බහුවස්ත්‍ර පරාවර්තන කෝණ එකක් තියෙන ඒවා. B ගෙදරට පොතේ ලියා ගන්න හොඳේ. කවුද මේ අත උස්සන්නේ? කවුරුත් නැහැනේ. හරි. දෙක පරාවර්තන කෝණ දෙකක් තියෙන ඒවා. 1යි 2යි. එක කෝණයයි දෙකයි මේ පරාවර්තන කෝණ දෙකක් තියෙනවා. නැත්තම් මෙහෙම. තල රූපයක්. නැත්තම් බහුවස්ත්‍රය මේ පරාවර්තන කෝණ දෙකක් තියෙනවා මේ. පරාවර්තන කෝණ දෙකක් තියෙන ඒවා. පරාවර්තන කෝණ තුනක් තියෙන ඒවා. C ගේ කියනවා පරාවර්තන කෝණ තුනක්. 1යි 2යි 3යි. පරාවර්තන කෝණ තුනක් තියෙනවා මේ. පරාවර්තන කෝණ තුනක් තියෙනවා. එහෙම නැත්නම් 1යි 2යි 3යි. ලස්සනට ආවනේ. 1යි 2යි 3යි. පරාවර්තන කෝණ තුනක්. පරාවර්තන කෝණ තුනක්. හරිනේ ඇන්දා. ඒක තමයි පළවෙනි එකේ කියනවා ඔන්න අවතල බහුවස්ත්‍ර අඳින්න කියලා අවතල ඇතුළට ගියේ ඒවා අවතල බහුවස්ත්‍ර අඳින්න කියලා පරාවර්තන කෝණ තියෙන ඒවා. පරාවර්තන කෝණ තියෙන ඒවා. අද මට අනිත් පන්ති ටික කරගන්න බැරි වෙයිද දන්නේ. ඔව්. ඊයේ පන්ති ඇතුලේ දාලා ඇවිල්ලා මගේ මැෂින් එකේ කේබල් එක charge එක බැස්සොත් ඔයාගේ පන්තිය කරන්න වෙන්නේත් නැහැ. මාර වැඩි. කමක් නැහැ බලමු අපි. බලමු අපි මොකද වෙන්නේ කියලා. වෙන දෙයක් වෙයිනේ බලමු. හරි. දෙවෙනි එකට යන්. දෙවෙනි එකට යන්. දෙවෙනි එකේ කියනවා පහත දැක්වෙන බහු අශ්‍ර උත්තලද අවතලද යන්න සඳහන් කරන්න. මේ පල්ලෙහා තියෙන ඒවා මොනවා කියන්නද? උත්තල බහුවස්ත්‍රයක්ද අවතල බහුවස්ත්‍රයක්ද කියන එක කියන්න ඕනේ. එන්න යම් බලන්න එහෙනම්. මං හිතනවා මේ ටික ගෙදරට පොතේ අඳ ගන්න නැති කියලා ඔයා. ගෙදරට පොතේ අඳ ගන්න නැති කියලා හිතනවා. හරි. එන්න බලමු අපි. දෙවෙනි ගාන තියෙනවා. දෙවෙනි ගානේ රෝමි ලක්කම් එක උත්තලද අවතලද කියන එක. මෙයා උත්තලයි. ඇයි ඒ? එයාගේ පරාවර්තන කෝණ නැහැ. දෙවෙනි රූපේ තියෙනවා මෙන්න මෙහෙම. මෙයාගේ පරාවර්තන කෝණයක් තියෙනින්ද අවතලයි. තුන්වෙනි රූපේ තියෙනවා. තුන්වෙනි රූපේ තියෙනවා මෙහෙම. මෙයාගේත් පරාවර්තන කෝණයක් තියෙනින්ද අවතලයි. අවතලයි. උත්තල අවතල. එහා පැත්ත බලන්න. හතරවෙනි එක තියෙනවා මේ විදියට ට්‍රපීසියමක් වගේ. මේක උත්තලයි. පහ අනිවාර්යෙන් අවතලයි. මේ අවතලයි. 6 ඒක උත්තලයි. පරාවර්තන කෝණ නැහැ. උත්තල. පරාවර්තන කෝණ නැහැ. උත්තලයි.
හරි. ඊළඟට 7 බලමු. මෙන්න මෙහෙම එකක් තියෙනවා. එයත් අවතල එකක් තියෙනවා. එහෙනම් මේ පරාවර්තන කෝණයක් තියෙනවා අවතලයි. 7 8 8 වෙනි එක බලමු. 8 වෙනි එකේ තියෙනවා ඕම එකක්. ඒකේ අවතල මේ සෝරි පරාවර්තන කෝණ නෑ. ඒ හින්දා උත්තලයි. උත්තලයි. 9 පරාවර්තන කෝණයක් තියෙනවා මේ අවතලයි. හරිද බලන්න. උත්තල අවතල හරිද බලන්න. හරි. ඊළඟට තියෙන පුතා සවිදි කියන එක. ඊට කලින් ඔයා ලියාගන්න මේ ටියුට් එකේ ඉස්සරහා මෙතන ඉඩ තියෙනවානේ. මේ පැත්ත හරවල ලිව්වත් කමන්නේ. මේ පැත්ත හරවල ලිව්වත් කමන්නේ. හැමෝම ටියුට් එක ගන්න. ටියුට් එකේම ලියා ගන්න. ටියුට් එකේ ඉස්සරහා මේ පැත්ත හරවල ලිව්වත් කමක් නැහැ. හරිනේ? මොකද ලියන්නේ? ලියමු. ලියමු මෙහෙම. බහු අශ්‍රයක අභ්‍යන්තරයේ පරාවර්තන කෝණ දැකගත හැකිනම් බහුවශ්‍රයක අභ්‍යන්තරයේ පරාවර්තන කෝණ දැකගත හැකිනම් දිගට ලියන්න. බහුවශ්‍රයක අභ්‍යන්තරයේ පරාවර්තන කෝණ දැකගත හැකිනම් එවැනි බහුවශ්‍ර අවතල බහුවශ්‍ර වේ. 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 තවතරුවක් දාලා ලියන්න. අභ්‍යන්තරයේ තවතරුවක් දාලා ලියන්න. අභ්‍යන්තරයේ පරාවර්තන කෝණ දැකගත නොහැකි. අභ්‍යන්තරයේ පරාවර්තන කෝණ දැකගත නොහැකි. දැකගත නොහැකි.
දැක ගත නොහැකි. බහු අශ්‍රය උත්තල බහු අශ්‍රය වේ. උත්තල බහු අශ්‍රය වේ. උත්තල බහු අශ්‍රය වේ. හරි. මේ ටියුට් එකේ අනිත් පැත්ත පිටුව පෙරලලා අනිත් පැත්ත පිටුවට පෙරලලා මේකේ උඩින් හරි පැත්තෙන් හරි ලියන්න. මේ පැත්ත හරවලා දිගට හරි උඩින් හරි ලියන්න. පාට පෑනකින් ඊළඟට තරුවක් දාලා ටියුට් එකේම ලියා ගන්න. තරුවක් දාලා හරි. බහු අශ්‍රයක සියලුම පාද සහ සියලුම කෝණ සියලුම පාද සහ සියලුම කෝණ බහු අශ්‍රයක සියලුම පාද සහ සියලුම කෝණ බහු අශ්‍රයක සියලුම පාද සහ සියලුම කෝණ හරි. බහු අශ්‍රයක සියලුම පාද සහ සියලුම කෝණ සමාන බහු අශ්‍රය බහු අශ්‍රයක සියලුම පාද සහ සියලුම කෝණ සමාන බහු අශ්‍රය සාවිදි බහු අශ්‍රය වේ. සාවිදි බහු අශ්‍රය වේ. පාද සමාන වෙන කෝණ පාද විතරක් සමාන ලැබෑ කෝණ විතරක් සමාන ලැබෑ. හරි. ගාන කියන තුන්වෙනි එක මේ තුන්වෙනි එක ඔන්න තුන්වෙනි එකට එනවා. සෝරි මේ දෙක මේ තුනට අදාළව තුන්වෙනි එක එනවා. පහත් දැක්කෙන බහු අශ්‍ර සවිදිද නොවේද යන්න ලියා දක්වන්න. හරි. රෝමි ලක්කම් 1. රෝමි ලක්කම් එකේ ඔහොම තියෙනවා. කෝණ සමානයි පාද සමානයි. එහෙනම් සවිදි බහු අශ්‍ර. මෙයා සවිදි වේ. රෝමි ලක්කම් 2 සම දීපාත් ත්‍රිකෝණයක්. එයා සවිදි නෑ. සවිදි නොවේ. රෝමි ලක්කම් 3 එයාගේ පාද විතරයි සමාන. රොම්බසය කෝණ සමාන නෑ. එයා සවිදි නොවේ. කෝණ සමාන වුණොත් තමයි සවිදි වෙන්නේ. විහංස මොකද මේ ගැටලුව? කොහොත ගහලා දෙන්නද? හරි. ඊළඟට හතරවෙනි එක තියෙනවා. සඩාශ්‍රයක් 1 2. හැබැයි මෙයාගේ පාද සමානයි කෝණ සමාන නෑනේ. එහෙනම් සවිදි නොවේ. ඇයි? කෝණ සමාන නෑ. මෙයාගෙත් කෝණ සමාන නෑ. මෙයාගේ විතරයි කෝණයේ පාදයේ දෙකම සමාන උනේ. පස්වෙනි එක බලන්න. 1 2 3 4 5යි. ඒත් පාද සමානයි කෝණ සමාන නෑ. මාර වැඩේ. එයත් සවිදි නොවේ. සවිදි වෙන්නේ නෑ. 6 වෙනි රූපේ බලමු. 6 වෙනි රූපේ තියෙන ඍජු කෝණාශ්‍රයක්. එයාගේ කෝණ සමානයි හැබැයි පාද සමාන නැහැ. එහෙනම් සවිදි නොවේ.
සවිදියේව තිබ්බේ එකයි. සවිදියේව එකයි තිබ්බේ. අනිත් ඒවා සවිදි නෑ එකක්වත්. හරිද? හරි. මට කියන්න ඔය දක්වා ප්‍රශ්න 3 දක්වා හරි කට්ටිය ඉන්නවද? චුට්ට අත උස්සලා මට කියන්න. කැම් එක ඔන් කරලා. ඔය 3 දක්වා හරි කට්ටිය ඉන්නවද? හොඳයි. නිශික හොඳයි. සනිතු හොඳයි. දිලුනි දැන් උන හොඳයිද? නෙතාර දුව හොඳයි. අදීශ හොඳයි. තෙනුකි නියමයි. අනිත් කට්ටිය කරලා නැද්ද? මොකද වෙලා තියෙන්නේ? නෙත්ම පේපර් එක කරලා නැද්ද නෙත්ම? නෙත්ම ටියුට් එක කරලා නැද්ද? වැරදිද? නෑ මගේ එකේ මයික් මේක ඔන් කරන්න බෑ. ඒක ඔන් කරන්න බෑද? හරි. ලෝෂි මොකද වෙලා තියෙන්නේ ලෝෂි? අයියෝ. දැන් මට කලින් කරලා දාන්න දැන් ටක් ගාලා. උණ හොඳ වෙලා. ඔයාට උණ හොඳ වෙලා. හොඳයි. හරි නියමයි. අනිත් කට්ටිය අඩුපාඩු හදාගන්න ටක් ගාලා. අනිත් කට්ටිය අඩුපාඩු හදාගන්න මගේ ළමයි. හරි. හරි. මේ ටික මකනවා මං එහෙමනම්. හරිනේ. 4 වෙනි එකට යන්. 4 වෙනි එකට යන්. හතර පාද තුනකින් වට වූ සංවෘත තල රූපය. පාද තුනකින් වට වෙච්ච එකනට අපි කියනවා ත්‍රිකෝණය කියලා. ත්‍රිකෝණය ලෙස හඳුන්වයි. 5 ත්‍රිකෝණයක පාද දෙකක් පමණක් දිගින් සමානයි. දිගින් සමානයි පාද දෙකක්. ත්‍රිකෝණයක පාද දෙකක් පමණක් දිගින් සමාන නම් එම ත්‍රිකෝණය අපි පාද දෙකක් සමානයවට කියනවා සම ද්විපාද. සම ද්විපාද ත්‍රිකෝණ. පාද දෙකක් සමානයවට සම ද්විපාදයි. 6 ත්‍රිකෝණයක පාද තුනම දිගින් අසමාන නම් තුනම සමාන නැහැ. තුනම සමාන නැහැ. මෙයා ඉරි කෑල් දෙකක් මෙයා. එයාට කිව්වා විෂමයි කියලා. විෂම පාද ත්‍රිකෝණ. ත්‍රිකෝණයක පාද තුනම දිගින් අසමාන නම් එම ත්‍රිකෝණ විෂම පාද ත්‍රිකෝණ වේ. හරි. ඊළඟට තියෙනවා 7 වෙනි එකේ පහත දැක්වෙන ත්‍රිකෝණ සමපාදද සමද්විපාදද විෂම පාදද යන්න බව ලියා දක්වන්න තියෙනවා. සමපාදද සමද්විපාදද විෂමද කියලා ලියන්න ඕනේ. බලමු මම මේ ටික මකනවා එහෙනම්. 6 වෙනි ප්‍රශ්නේ දක්වා ගැටලුවක් නැහැ. 7 තියෙනවා i දක්වා. 7 මේකේ තියෙන්නේ 4යි 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 කියලා. එහෙනම් මෙයා සමපාදයි. සමපාදයි. B ගේ තියෙනවා මෙහෙම දෙකක්. මෙයාගේ 5යි මෙයාගේ 5යි මෙයාගේ 7යි කියන්නේ පාද දෙකක් සමානයි සම ද්විපාදයි. සම ද්විපාද. C ගේ මේකේ 4යි මේකේ 6යි මේකේ 5යි. පාද තුන අසමානයි. එහෙනම් විෂම පාදයි. විෂම පාදයි. D ඕන්න ඔහොම තියෙනවා. මෙයා 3යි මෙයා 4යි මෙයා 5යි පාද අසමානයි විෂම පාදයි. විෂම පාදයි. E
මෙයාගේ 9යි මෙයාගේ 9යි පාද දෙකක් සමානයි මෙයාගේ 8යි සම ද්විපාදයි සම ද්විපාද පාද අනුව ත්‍රිකෝණ වර්ග සම ද්විපාදයි F F F ගේ 6යි 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 තුන් දෙනාම 6යි මෙයත් 6යි මෙයත් 6යි මෙයත් 6යි එහෙනම් සමපාදයි F සමපාදයි F සමපාදයි G G ගේ ඉරි කෑලි තුනක් ගහලා ඉරි කෑලි තුනේ කියන්නේ ඉරි කෑලි තුනක් කියන්නේ මේ ඉරි කෑල්ලමයි මේ තියෙන කියන්නේ මේ පාද තුනම සමානයි එහෙනම් සමපාදයි ඊළඟ එක්කෙනාගේ ඉරි කෑලි මෙහෙම දෙකක් ගහලා මෙතන එකක් ගහලා තියෙන්නේ. ඒතර අපි ඒකට කියන සම ද්විපාදයි. සම ද්විපාදයි. G H නෙමේ I. මෙහෙම ඉරි කෑලි ඔහොම ගහලා තියෙනවා. මේකේ 3යි, මේකේ 1යි, මේකේ 2යි. පාද තුන අසමානයි. එහෙනම් විෂම පාදයි. විෂම පාද. විෂම පාදයි. එහා පැත්ත පෙන්නලා 8 වෙනි එකට යන් 8 වෙනි එකට යන් හරිද අවසාන පිටු දෙක 14 15 පිටු දෙකට යන්නේ 14 පිටුවේ 8 වෙනි ගාන 14 පිටුවේ 8 වෙනි ගාන හරි එයාට ත්‍රිකෝණ හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ පාද 90යි කෝණ 90යි පාද 93යි කෝණ 93යි පාද 93යි කෝණ 93යි එහෙමනේ තිබ්බේ පාද 93යි කෝණ 93යි තිබ්බේ දැන් මෙන්න මේකේ තියෙනවා මෙහෙම එකක් ලොකු ත්‍රිකෝණයක් තියෙනවා ලොකු ත්‍රිකෝණය මෙහෙම ඉර කෑල්ලයි කොහොම තියෙනවා එයාගේ පාද තුනම සමානයි ගාන ඉල්ලන සමපාද ත්‍රිකෝණ හොඳේ මෙතන F D E චුට බලාගන්න ත්‍රිකෝණය කියන පහත දක්වා ඇති රූපේ සමපාද සම ද්විපාද විෂම පාද ත්‍රිකෝණ නම් කරන්න සමපාදේවා සමපාදේවා DEF DEF ත්‍රිකෝණය තව මෙතන A තිබ්බම මේවත් ඉරි කෑලි එක එක තියෙන. එහෙනම් ADE ත්‍රිකෝණය සමපාදේවා. සම ද්විපාදේව අහනවා. සම ද්විපාදේවා. ඔයාලට පේනවද දන්නේ මෙන්න මෙතන මෙහෙම තියෙනවා. මෙතනයි මෙතනයි ගහලා මෙතෙන්ට එකක් ඇවිල්ලා මෙතන ඉරි කෑල් දෙකයි මෙතන ඉරි කෑල් තුනයි තියෙනවා. එතකොට මෙතනත් ඉරි කෑල් දෙකක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ මෙතන ඉරි කෑලි දෙකත් එක්ක මේක ගත්තොත් එහෙම H F E H F නැත්නම් E F H ත්‍රිකෝණය. තව ලොකු එක ගත්තොත් මෙහෙම මෙතන මුල්ලේ C තියෙන්නේ EFC නැත්නම් ECF CEF ත්‍රිකෝණය. මේ දෙන්න මේ මෙයා නෑ කියලා හිතුවොත් මෙයා නෑ කියලා හිතුවොත් මෙයායි මෙයයි සමානයි මෙයා අසමානයි වෙනස්නේ. ආයා නෑ කියලා හිතුවොත් හරි. ඒ වගේම එහා පැත්තෙත් තියෙනවා. ඒ වගේම එහා පැත්තෙත් තියෙනවා මේ. මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉරි කෑල් දෙකයි මෙතන ඉරි කෑල් දෙකයි. මෙතන G කියලා තියෙනවා. එතකොට DFG DFG ත්‍රිකෝණය. තව ඒ වගේම මේකක් තියෙනවා. මෙයා නෑ කියලා හිතුවොත් මේ දෙකයි මේ දෙකත් එක්ක මෙතන මුල්ලේ තියෙන B BDF ත්‍රිකෝණය. හරියට හරි. සම ද්විපාදේවා ඔච්චරක් තියෙන තව ඇති මම එච්චරයි ගත්තේ. ඊට පස්සේ විෂම පාද ත්‍රිකෝණ. විෂම පාද ඉල්ලන්නේ දෙකයි. ඉල්ලන්නේ දෙකයි. විෂම පාදේව තියෙනකො මෙන්න මේ ත්‍රිකෝණේ විෂම පාදයයි මේ.
මෙතන ඉරි කෑල් 2යි මෙතන ඉරයි මෙතන ඉරි කෑල් 3යි. DGB නැත්නම් BDG BDG ත්‍රිකෝණය විෂම පාදයි. පාද තුන අසමානයි. තව මේ පැත්තෙත් ඒ වගේම එකක් තියෙනවා විෂම පාදයි. කවුද? CEH ත්‍රිකෝණය විෂම පාදයි. පාද තුන සමාන නැති ඒවා. ඇති. ඒ 8 වෙනි ගාන ඔයාගේ. මේ කරේ 8 වෙනි ගාන. හරි. 9 වෙනි ගානට යනවා. නවවෙනි ගානට යනවා. 9 බලමු. 9 තියෙන පාද අණුව කරන්න වැඩි. 9 තියෙන පාද අණුව කරන්න. පහද දැක්වෙන මිනුම් සහිත ත්‍රිකෝණ පාද අණුව කවර වර්ගයේ ත්‍රිකෝණයක්ද ලියා දක්වන්න. සිම්පල් A. 3යි 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 කියන්නේ සමපාදයි මේ. 3යි 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 කියන්නේ සමපාදයි. සමපාදයි. B 4යි 2යි 3යි අසමානයි ඔක්කොම. එහෙනම් විෂම පාදයි. විෂම පාද. C 20යි 20යි 10යි 20යි 20යි 10යි. එහෙනම් සම ද්විපාදයි. සම ද්විපාදයි. D 2.8යි 2.8යි 3.8යි. පාද දෙකක් සමානයි මේ මෙයාගේ. එහෙනම් සම ද්විපාදයි. සම ද්විපාදයි. E 5.5යි 5.5යි 5.5යි. පාද තුනම සමානයි. එහෙනම් සමපාදයි. සමපාදයි. F 6යි 7.5යි 7.5යි සමාන ඒවා දෙකක් තියෙනවනේ. එහෙනම් සම ද්විපාදයි. සම ද්විපාදයි. F G බලමු. G 10යි 6යි 7යි පාද තුන අසමානයි. පාද තුන අසමානයි. එහෙනම් විෂම පාදයි. විෂම පාදයි. 10යි 6යි 7යි කියන්නේ විෂම පාදයි. හරි. ඔය දක්වා තියෙන්නේ ටියුට් එකේ ගණන් වල පාද අණුව ත්‍රිකෝණ වර්ග කිරීම. පාද අණුව ත්‍රිකෝණ වර්ග කිරීම. ඔය දක්වා ටියුට් එකේ තියෙන්නේ. හරි. ඊළඟට තියෙන්නේ කෝණ අණුව ත්‍රිකෝණ වර්ග කිරීම ටිකක්. යමු. මේ මැයි මාසේ නිබන්ධන පිටු අංක දැන් කරන්නේ 14. පිටු අංක 14 කරන්නේ මැයි මාසේ ටියුට් එකේ. හරි. 10 වෙනි එක බලමු. 10 වෙනි එක බලමු. කෝණ අණුව ටික තියෙන්නේ. 10 වෙනි එක බලමු පුතා. දහවෙනි එක බලමු. මැක්‍රෝ මේක. දහවෙනි එක බලමු. 10A 10A සියලුම කෝණ සුළු කෝණ වන ත්‍රිකෝණ. සියලුම කෝණ සුළු කෝණ නම් අපි ඒවට කිව්වා සුළු කෝණී. සුළු කෝණී ත්‍රිකෝණයක්. සුළු කෝණී ත්‍රිකෝණයක්. සුළු කෝණී ත්‍රිකෝණයක් ලෙස හඳුන්වයි. සුළු කෝණී ත්‍රිකෝණයක් ලෙස හඳුන්වයි. B එක් කෝණයක් ඍජු කෝණයක් වන ත්‍රිකෝණ. එක කෝණයක් ඍජු කෝණයක් කියන්නේ ඍජු කෝණී. ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා කියනවා. ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා කියනවා. C
එක් කෝණයක් මහා කෝණයක් වන ත්‍රිකෝණයක් අපි කියනවා මහා කෝණී. මහා කෝණී ත්‍රිකෝණ කියලා. මහා කෝණී ත්‍රිකෝණ කියලා. මහා කෝණී ත්‍රිකෝණ කියලා. 11 වෙනි ගාන simple A මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන අංශක 90ක් දීපින්ද ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේක 6යි මේක 8යි මේක 10යි කියලා දාලා තියෙනවා. කෝණ අණුව මෙම ත්‍රිකෝණයේ කුමන වර්ගයට අයත් වේද? කෝණ අණුව ඍජු කෝණයක් තියෙනද ඍජු කෝණී? ඍජු කෝණී ත්‍රිකෝණයක්. B ගේ අහනවා පාද අණුව මෙම ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? පාද අණුව පාද තුන සමානයි. එහෙනම් විෂම පාදයි. විෂම පාද ත්‍රිකෝණයක්. විෂම පාද ත්‍රිකෝණයක්. විෂම පාද ත්‍රිකෝණයක්. විෂම පාද ත්‍රිකෝණයක්. දොළොස් වෙනි එකටයක් අවසාන එක. ඒතර අපිට පේපර් එකක් කරන්නත් පුළුවන්. 12 වෙනි එකටයන් අවසාන එකට 12 කියනවා පහත් දැක්වෙන ත්‍රිකෝණ කෝණ අණුව වර්ගීකරණය කරන්න. පහත දැක්වෙන ත්‍රිකෝණ ටික කෝණ අණුව වර්ගීකරණය කරන්න. එයාගේ සිම්පල් A ගේ තියෙනවා ත්‍රිකෝණයක කෝණ 3ක්. මෙතන 30යි 80යි 70යි 90ට වඩා අඩුයිනේ ඔක්කොම සුළු කෝණ තියෙන. එහෙනම් ඒවට කියන සුළු කෝණී. සුළු කෝණී කියලා තියෙන්න ඕනනේ. සුළු කෝණී. ඒ ත්‍රිකෝණය සුළු කෝණී ත්‍රිකෝණයක්. B ත්‍රිකෝණය. B ගේ අංශක 90ක් තියෙනවා. මෙතන 60යි මෙතන 30යි. B ගේ 90ක් තියෙනවා. 90ක් තියෙන හින්දා ඍජු කෝණී. ඍජු කෝණී ත්‍රිකෝණයක්. B. C ගේ මහා කෝණයක් පේනවා. මෙතන 120ක් යන මහා කෝණයක්. 30යි 30යි. එහෙනම් මහා කෝණයක් තියෙන හින්දා මහා කෝණී. මහා කෝණයක් තියෙන හින්දා මහා කෝණී. D ඇවිල්ලා මහා කෝණී. C ඇවිල්ලා D. D ගේ වල පේනවද දන්නේ නැහැ. මෙන්න මෙතන අංශක 90ක් තියෙනවා. මෙතන අංශක 90ක් තියෙනවා. අංශක 90ක් තියෙන ඍජු කෝණී. ඍජු කෝණී. එයා ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඍජු කෝණී ත්‍රිකෝණයක්. D. ඊව බලමු. E ගේ ඔහොම තියෙනවා. E ගේ මෙතන 100යි 90ට වඩා වැඩි මහා කෝණයක්. මෙතන 40යි මෙතන 40යි. මේක 90ට වඩා වැඩි. 100 කියන 90ට වඩා වැඩි. එහෙනම් එයාට කියනවා මහා කෝණී ත්‍රිකෝණයක්. මහා කෝණී ත්‍රිකෝණයක්. E ඇවිල්ලා මහා කෝණී ත්‍රිකෝණයක්. මම මේ පැත්තත් මකන්නම්. E. F බලමු. F ගේ තියෙනවා අංශක 90ක් මෙතන. මෙතන 20යි මෙතන 70යි. 90ක් තියෙනවා ඍජු කෝණී. ඍජු කෝණී ත්‍රිකෝණයක්. F. H බලමු. H ව මෙතන 110යි මෙතන 30යි මෙතන 40යි 110 කියන්නේ මහා කෝණයක් තියෙනවා අපි ඒකට කියනවා මහා කෝණී. මහා කෝණී ත්‍රිකෝණයක්. H වත් අවසාන එක I ගේ තියෙන්නේ සුළු කෝණ මෙයා 80යි මෙයා 80යි මෙයා 20යි.
ඔක්කොම සුළු කෝණේ නම් සුළු කෝණි සුළු කෝණී ත්‍රිකෝණයක්. හරිද බලන්න. හරිද බලන්න. හරි හරි. එතකොට ආගේ මැයි ජූනි ජූලි ටියුට් වල කිසි ගැටලුවක් නැහැ. අපේ අංග සම්පූර්ණයෙන් ඔක්කොම ඉවරයි නේද? මං හිතන්නේ වගේ ජුනි ටියුට් එකේ හැමෝම ගන්න ජුනි ටියුට් එක පොඩ්ඩක්. පිටු අංක 13 බලමු ජුනි ටියුට් එකේ. ජුනි ටියුට් එකේ පිටු අංක 13 බලමු පොඩ්ඩක්. ජුනි එක ගන්න. ජුනි ටියුට් එකේ පිටු අංක 13 මම මේ ටික මකනවා පුතා. මේ පාඩමට දාලා ගණන් ටිකක් තිබ්බ මං හිතන්නේ ඒ ටික අපි නවත්තලා ගියේ කරේ නෑ ඒක. මැයි කොළ පාට ටියුට් එක ජුනි එක කොළ පාට එක ජුනි ටියුට් එකේ පිටු අංක 13 ජුනි ටියුට් එකේ පිටු අංක 13 පළවෙනි ගාන ඒක කරේ නෑ එක ගාන කරේ නෑ පළවෙනි ගාන කරන්න තියෙනවා එන්න යම් බලන්න පළවෙනි ගාන එකේ ඒ අග්ගාලා කොළපාට දැන් ටියුට් එක මං හිතනවා මගේ ළමයි ෆයිල් එකක් අරගෙන ෆයිල් එකේ ඇතුලේ ලස්සනට දාලා ඇති කියලා. ජනවාරි මාසයක පෙබරවාරි මාසයක මාර්තු එක අප්‍රේල් එක මැයි එක ජූනි එක ජූලි එක නේ අගෝස්තු එක ඔයා අරගෙන කහ පාට එක නේ කහ එක ලස්සනට දාලා ඇති කියලා. නම ලියලා නේ ඔයාගේ නම ලියලා ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ලියලා අර මන් දුන්නේ XN නම්බර් එක ලියලා ඒ ටික ලියලා දාලා ඇති කියලා මං හිතනවා. ඒ ටික ලියලා දාලා ඇති කියලා හිතනවා. හරි එන්නකෝ යන්න. හරි. සරල රේඛීය තල රූප පාඩමේ විවිධ ලක්ෂණ පදනම් කරගනිමින් ත්‍රිකෝණ හා බහුවස්ත්‍ර වර්ගීකරණයට අනුව පහස් සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. අභ්‍යන්තර කෝණවල විශාලත්වය අනුව බහුවස්ත්‍ර වර්ග කළ හැකිය. ඔව්. අභ්‍යන්තර කෝණවල විශාලත්වය අනුව පුළුවන්. ඒකේ රෝමිලක්කම් එක ඔබ දන්නා බහුවස්ත්‍ර වර්ග දෙක නම් කරන්න. අපි දන්නවා බහුවස්ත්‍ර වර්ග දෙකක්. මොකද්ද? බහුවස්ත්‍ර වර්ග දෙක. උත්තල බහුවස්ත්‍රයි අවතල බහුවස්ත්‍රයි. උත්තල බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර. රෝමිලක්කම් දෙකට එනවා. සවිදි බහුවස්ත්‍රයක ලක්ෂණ දෙකක්. සවිදි නම් අනිවාර්යෙන් පාද සියල්ල සමානයි කෝණ සියල්ල සමානයි. දැහැමි. ඔව් දැහැමි මොකද ගැටලුව? දැහැමි දුව දැහැමි මොකද ගැටලුව? සර් කීවෙනි පිටුවද? පිටු අංක 13 කොළ පාට ටියුට් එකේ ජුනි හොඳේ මේ උඩ ලියන ජුනි ටියුට් එකේ පිටු අංක 13. හරිනේ? පාද සියල්ල සමානයි කෝණ සියල්ල සමානයි. සවිදි නම් රෝමිලක්කම් 3 අහනවා. ඔබ දන්නා සවිදි බහුවස්ත්‍ර දෙකක් නම කරන්න. සමපාද ත්‍රිකෝණය සමචතුරස්‍රය. ඕනනම් තව එකක් ලියන්න සවිදි පංචාශ්‍රය. සවිදි කියන වචනේ එනවා. සවිදි පංචාශ්‍රය. සවිදි පංචාශ්‍රය. රෝමිලක්කම් 4 එනවා. රෝමිලක්කම් 4
පාද 9ක් ඇති බහුවස්ත්‍රය කුමන නමකින් හඳුන්වයිද? නවාශ්‍රයක් කියලා කියනවා. නවාශ්‍රයක්. නව අශ්‍ර. නවාශ්‍රයක්. 9ක් තියෙනවා 9ක් නව අශ්‍ර. නවාශ්‍රයක්. පහේ මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. මේ හැම එකක්ම සමානයි. දෙන ලද බහුවස්ත්‍රය සවිධි බහුවස්ත්‍රයක් වේද නොවේද? සවිධි බහුවස්ත්‍රයක් නොවේ. පාද සියල්ල සමානවට කෝණ සියල්ල සමාන නැහැ. සවිධි නොවේ. සවිධි නොවේ. සවිධි නොවෙන් හේතුව කෝණ සියල්ල සමාන නැති නිසා. කෝණ සියල්ලන වරහන් ඇතුළේ දාගෙන කෝණ සියල්ල සමාන නැත. කෝණ සියල්ල සමාන නැත. සවිධි නොවෙන් හේතුව කෝණ සියල්ල සමාන නැත. කෝණ සියල්ල සමාන නැත. බීටෙමු බීටෙමු BB බීටෙමු B දී ඇති රූපයට අනුව පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. රෝමි ඉලක්කම් 1. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා පුතේ. 1 2 3 4යි. ඔහොම හතරක් තියෙනවා. B D X E C මෙතන A ඉන්නවා. මෙතන ඉරි කෑල්ල දෙකයි මෙතන ඉරි කෑල්ල දෙකයි. මේක ඉරි කෑල්ලයි මේක ඉරි කෑල්ලයි තියෙනවා. ගාන කියනවා සුළු කෝණික ත්‍රිකෝණයක් නම් කරනවා. සුළු කෝණී. සුළු කෝණී ත්‍රිකෝණ තමයි මේ ඔක්කොම. ඔක්කොම සුළු කෝණී නේද? ඔව්. ABC පුළුවන්. ABC ත්‍රිකෝණය. සුළු කෝණ ත්‍රිකෝණය නැත්තම් ADE ත්‍රිකෝණය. හරි. මෙතන කෙලින්ම තියෙන මේ මෙහෙම කෙලින්ම තියෙන මෙයා. නිකන් මෙතන අංශක 90ක් වගේ තියෙන. AC පාදයක් ලෙස ඇති මහා කෝණී ත්‍රිකෝණ නම් AC. AC පාදයක් මහා කෝණී ත්‍රිකෝණය. කො මහා කෝණී ත්‍රිකෝණය මොකද්ද? මෙයා. මෙයා. ACE ත්‍රිකෝණය. මහා කෝණී ත්‍රිකෝණයක්. ACE මෙයා මේ. මෙතන හැදෙලා තියෙන මහා කෝණයක්. රෝමි ඉලක්කම් 3. විෂම ත්‍රිකෝණයක් විෂම ත්‍රිකෝණයක් නම් විෂම ත්‍රිකෝණයක් ගන්න පුළුවන් මෙයා මැද එක්කෙනා AXD ත්‍රිකෝණය නැත්නම් අනිත් පැත්තෙන් AXE ත්‍රිකෝණය විෂම පාදයි. පාද තුන වෙනස්. විෂම පාද ත්‍රිකෝණයක්. රෝමි ඉලක්කම් 4 සම ද්විපාද ත්‍රිකෝණයක් නම් කරන්න. පාද දෙකක් සමාන ඒවානේ. සම ද්විපාද මෙයා මේ ADE ත්‍රිකෝණය මෙතන ඉරි කෑල්ල දෙකයි මෙතන ඉරි කෑල්ල දෙකයි. මෙයා නෑ කිව්වොත් මේ ටික හරි. එහා පැත්තේ තියෙනවා C ගේ A හරි B හරි C ගේ තියෙනවා කියන්නේ ටිකක්. C ගේ තියෙනවා. බලමු C ගේ ටිකත්. C ගේ ටිකත් බලමු. පහත දී ඇති ත්‍රිකෝණ කෝණවල විශාලත්වය අනුව නම් කරන්න. හරි. මෙතන එකක් තියෙනවා. අංශක 90යි එහෙනම් ඍජු කෝණී. ඍජු කෝණී. තව එකක් තියෙනවා මෙහෙම. මෙතන 50යි. මෙතන 70යි මෙතන 60යි. ඔක්කොම සුළු කෝණේ නම් සුළු කෝණී. සුළු කෝණී. ඊළඟ එක තියෙනවා 110යි
40යි 30යි. මේක මහා කෝණයක් නිසා මහා කෝණි. මහා කෝණි. ඍජු කෝණි සුළු කෝණි මහා කෝණි. හරිද බලන්න? හරි. 2 3 ගණන් අපි හදලා තියෙන්නේ. 2 3 ගණන් හදලා තියෙන්නේ. හරි. හැමෝම ඉන්න අගෝස්තු ටියුට් එකට ජූලි එකේ ඔක්කොම ඉවර කරා අපි. ජූලි කතන්දර මුකුත් නැහැ. ජූලි ගිය සතිය වෙනකොට ඉවර කරලා තියෙන්නේ. ඒකේ පරිමාව ගණන් ටික විතරයි තියෙන්නේ. ජූලි වල තියෙනවා අපේ චූටි චූටි මේ වෘත පාඩමේ ඒවා ටිකක් තියෙනවානේ. ඒක පරිමාවත් එක්ක කරලා දාමු. අපි ඒක පන්තියේදී කරමු වෘත ටික. ඒතර වෘත ටික අඳින්න පුළුවන් නේ. මම පන්තියේදී කරන්නම් පරිමාවත් එක්ක හොඳේ. ජූලි ටියුට් එකේ. එන්න පුතා අගෝස්තු නිබන්ධනයේට. මගේ ළමයි අගෝස්තු වලට අපි ලස්සන නිබන්ධන ටික ඔන්න හිමීට හිමීට ඇවිල්ලා ඉවර කරගත්තා හොඳේ. ඔන්න හොඳද? අගෝස්තු ටියුට් එකටත් ආව හිමීට හිමීට. දැන් තියෙන අපි අතිරේක පන්තියකුත් තරම් කරානේ. තව පාඩම් දෙකක් තියෙන. ඒක ලබන සතිය අපිට පුළුවන් පරිමාව ඉවර කරගත්තට පස්සේ ලේසි. අගෝස්තු නිබන්ධනයේ පිටු අංක 11. මං කව පිටු අංක 11 ඕනේ කියලා. එන්න. හරිද? පිටු අංක 11ට එනවා. පිටු අංක 11ට එනවා. ඒක අපි කෙටි ප්‍රශ්න ටික කරලා නවත්තමු ඈ. කෙටි ප්‍රශ්න වලින් කෙටි ප්‍රශ්න තියෙනවනේ 20ක්. 20න් මම 10ක් කරන්නම්. 20න් 10ක් කරලා නවත්තනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙන පාස් පේපර්ස් ගානක් මේක. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2019 ගානක්. අර්ධ වාර්ෂික පරීක්ෂණය කියන්නේ දෙවන වාරයක දෙවෙනි වාර විභාගයක් වගේ ඉස්කෝලේ තිබ්බනම් මේ වගේ පේපරයක් හම්බෙන්නේ. හරි. ඒක බලමු පළවෙනි එක. පළවෙනි එක බලමු. පළවෙනි එක බලමු. මෙම සමචතුරස්‍රයේ සමමිතික අක්ෂය ඇඳ පෙන්වන්න. හරි. සමචතුරස්‍රයක් තියෙනවා. සමමිතික අක්ෂ මෙහෙම එනවා සමමිතික අක්ෂයක්. සමචතුර මෙහෙම එනවා. මෙහෙම එනවා. මෙහෙම එනවා. ගෙදරට පොතේ පෙන්න ගන්න. ටියුට් නැති කට්ටිය ගෙදරට පොතේ පෙන්න ගන්න. ටියුට් එක ඔයා ගාව නැති කට්ටිය ගෙදරට පොතේ ලියා ගන්න මේ ටික උත්තර ටික ලියා ගන්න ගෙදරට පොතේ දැනට. සමමිතික අක්ෂ. සමමිතික අක්ෂ ගණන කීයද? කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. 4යි තියෙන්නේ. සමමිතික අක්ෂ 4යි තියෙන්නේ. සමමිතික අක්ෂ 4යි තියෙන්නේ. දෙවැනි එක සමමිතික අක්ෂ 4යි තියෙන්නේ. දෙවැනි එක යම් වඩු මඩුව යන වචනයේ අකුරු කුලකය සංගල වරහණක් තුල ලියන්න පුළුවන්. සංගල වරහණක් තුල ලියන මං A සමානයි වා ඩු මඩුව වඩුම කුලක පාඩම කරා සංගල වරහණක් තුල එනවා
වඩුම තුන්වෙනි ගාන p ගාගේ 2යි p සමානයි 2යි කියලා තියෙනවා 5යි p වර්ග 5 වැඩි කිරීම p වැඩි කිරීම p 5 වැඩි කිරීම p කියන්නේ 2යි කියලා කිව්වා. ඒතර 2 වැඩි කිරීම 2 5 වරක් 2 10 10 වරක් 2 20යි. 5 වරක් 2 10 10 වරක් 2 20යි. හතරවෙනි ගාන 7 ධන 3 වැඩි කිරීම 5 7 ධන 3 වැඩි කිරීම 5 ඔයයි මයි ගණිත කර්ම වලින් දන්නව වැඩි කිරීම මුලින්ම කරන්න ඕනි. එහෙනම් 7 එකතු කිරීම 3 වරක් 5 15යි. නැතුව 7යි 3යි එකතුලා 10 5න් වැඩි කරන්නේ නැහැ. වැරදි. මුලින්ම වැඩි කිරීම කරලා එකතු කරන්නේ. එහෙනම් 7යි 15යි 22යි. 7යි 15යි 22යි. 7යි 15යි 22යි. ගෙදරට පොතේ ලියවෙන්න ඕනේ. ගෙදරට පොතේ ලියවෙන්න ඕනේ. පස්වෙනි එක. පස්වෙනි එක. පහ. පහේ තියෙනවා අමුතු ඒවා. 90 තියෙනවා. මෙහෙම දෙපැත්තට ගිහිල්ලා තිනවා Q R P 5 මෙතන 2 3 පහක් දැක්කේ සාධක ගසක් හිස්තැන් සම්පූර්ණ කරන්න පුළුවන්නේ දෙවරක් 3 6යි P කියන්නේ 6යි 2 වැඩි කිරීම 3 6යි P කියන්නේ 6යි. එතන මෙතන 6යි නම් 6 වරක් 5 තමයි Q කියන්නේ. Q කියන්නේ 6 වැඩි කිරීම 5 වරක් 5 30යි. එතන මෙතන 30යි. R කියලා කියන්නේ R කියන්නේ 30 ඒවා 3ක් 90 හැදෙන්නේ එහෙමනේ 30 ඒවා 3ක්. R කියන්නේ 3යි. ඒ කියන්නේ මම 90 බෙදුවනම් හරි 30න් 3යි. R එන්න හොඳ මේ 30 ඒවා 3ක් 90යි. 30 ඒවා 3ක් 90යි. කතාව පැහැදිලිද? දෙවරක් 3 6යි P හොයාගත්තා. 6 එන්නේ 6 වරක් 5 30යි. 30 වරක් කීයද 90 වෙන 30 වරක් 3 90යි. 30 වරක් 3 90යි. හරි. ඔයයි මයි කතා කරන අවසාන ගණන් 5. ඔයයි මයි කතා කරන අවසාන ගණන් 5. එක්ක ගණන් 20ම කරලා දාමුනේ. ඔව්. එන්නකෝ යන්න බලමු. 6 වෙනි එකත් බලමු. තත්ත්වය බලමුකෝ 6ට එන්නකෝ. 6ට එන්න. මොකද 8ට පන්ති පටන් ගන්නවා සමහරුන්ට ඒ හින්දා මං විනාඩි 5ක් විතර තියලා නවත්තන්නම් පවුනේ. 5 සඳහන් වගන්ති නිවැරදි නම් ඉදිරියේ ඇති හිස් කොටුවේ හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. හරි වැරදි දාන්න තියෙන්නේ. ඉලක්කම් දර්ශකේ 9 වෙන සංඛ්‍යා ඉතිරි නැතුව 9න් බෙදේ. අනිවාර්යෙන් ඔව්. පළවෙනි එක. හරියටම හරි. 2 624 සංඛ්‍යාව 3න් ඉති නැද බලමු 624 නේ ඉලක්කම් දර්ශකයේ 3 6 9 આવොත් හරි බලමු 6යි 2යි 8යි 8යි 4යි 12යි 1 ධන 2 සමානයි 3යි ඔව් එනවා ඔව් 3න් බෙදෙනවා ඉලක්කම් දර්ශකය 3 වෙනවනේ ඉලක්කම් දර්ශකය 3 6 9 වුණොත් 3න් ඉති නැතුව බෙදෙනවා හරි 414 යන සංඛ්‍යාව 4න් අග ඉලක්කම් දෙක 4න් බෙදෙනවා නම් හරි බිංදු දෙකක් හරි නම් 4න් බෙදෙනවා මෙයා බෙදෙන්නේ නැහනේ මෙයා බෙදෙන්නේ නැහැ අග ඉලක්කම් දෙක 4න් එහෙනම් බෑ වැරදි 414 යන සංඛ්‍යාව 4න් ඉතින් නැතුව බෙදෙයි නෑ බෙදෙන්නේ නැහැ මෙයාව අග ඉලක්කම් දෙක බිංදු දෙකක් භාජ්‍යතාවය මතකයිනේ අග ඉලක්කම් දෙක බිංදු දෙකක් හරි අග ඉලක්කම් දෙක
4 ගුණාකාරයක් හරි නම් බෙදෙනවා. 7 වෙනි ගාන මම මේ පැත්තෙන් මකන්න. 7 වෙනි ගාන මම මේ පැත්තෙන් මකන්න. 4 බෙදීම 25. දශම සංඛ්‍යාවක් දශම ආකාරයෙන් ලියන්න පුළුවන් නේ. දශම කරන්න ඕන නම් මෙහෙම කරත් කමන්නේ මේක මෙහෙම බෙදමු. 4 බෙදීම 25. 10 100 1000 කරගත්තත් ගැටලුවක් නැහැ. 25න් බෙදමු. 4ට 25ව බිඳුවයි. 25 බිඳුව බිඳුවයි 4ක් ඉතුරුයි. දශම ස්ථානයක් තියුවා. බිඳුවක් ගත්තා. 40ට 25ව 1යි. 25ව එකක් 25යි. කීයක් ඉතුරුද? 15ක් ඉතුරුයි. 15ක් ඉතුරුයි. බිඳුව ගත්තා. 150ට 100ට 4යි කියන්නේ 6යි. 100ට 4යි කියන්නේ 6යි. එතන 0.16යි. 0.16යි. හරිද බලන්න. 0.16යි. හරි. උත්තර එනවා 0.16. දශමයක් කරන්න තිබ්බේ. අටවෙනි ගාන බලමු. අටවෙනි ගාන බලමු. අටවෙනි ගාන. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම p වැඩි කිරීම p වැඩි කිරීම p ප්‍රකාශනය දර්ශක ආකාරයෙන් ලියා දක්වන්න. දර්ශක ලියුවොත් 2 වැඩි කිරීම 2 කියන්නේ 2 වර්ගය. p වැඩි කිරීම 3ක් තියෙනවා p ඒව 3යි. ඒතකොට ලං කරලා ලියුවොත් 2 ඒව 2යි p ගේ 3යි. දර්ශක අංකණයෙන් ලියන්න තියෙනවා. දර්ශක අංකණයෙන් ලියන්න තියෙනවා. දර්ශක අංකණයෙන් ලියන්න තියෙනවා. 9 වෙනි ගාන බලමු. නවවෙනි ගාන බලමු පුතා. පස්වරු 3:45ට ආරම්භ වූ සූටින් මාටින් කාටුන් වැඩසටහන. ඔයා බලනවනේ. සූටින් මාටින්. අර මොනවද වන්ද ගුලි කාලා, අර මොනවද මන් සමෝස කාලානේ. එක එක කනවනේ. එහෙමනේ. හරි. කමන්නේ. පස්වරු 3:45ට ආරම්භ වූ සූටින් මාටින් කාටුන් වැඩසටහන පස්වරු 4:20ට අවසන් වී වැඩසටහන විකාශන වූ කාලය පුළුවන්. අඩු කරන්න වෙනවනේ. 4:20න් 3:45ක් අඩු කරන්න වෙනවා කාලය. පැය මිනිත්තු. 20න් බෑ මෙහි එකක් ඉල්ල ගන්න වෙනවා. එතන මෙතන 3යි. මෙතෙන්ට යාම 60ක් වෙනවා. 60යි 20යි 80යි. 60යි 20යි 80යි. 80න් 45ක් ගියොත් 35යි. 3න් 3ක් බිඳුවයි. මිනිත්තු 35යි. මිනිත්තු 35යි. මිනිත්තු 35යි. හරිද බලන්න. 10 වෙනි එක 10 වෙනි එක 10 සමාන්තර ආශ්‍රයයක් තියෙනවා. ABCD මේ සමාන්තර පාද යුගලක් නම් කරන. සමාන්තර පාද යුගල්නේ පුතා AD ට සමාන්තරයි BC. සමාන්තරයි කියලා මෙහෙමනේ පෙන්වුවේ BC. තව AB ට සමාන්තරයි CD. හරිද බලන්න. හරි. මුල් ගණන් 10 කරා අගෝස්තු ටියුට් එකේ. ඊට අමතරව සරල රේඛීය තල රූප ඔන්න ආයි මතක් කරලා දුන්නා. සරල රේඛීය තල රූප මතක් කරලා දුන්නා.
ඒ කියන කතන්දර ටිකත් එක්ක අපේ අඩුපාඩු තිබ්බේව ටික මේව කරා. ජූලි ටියුට් එකේ අපේ පරිමාව ගණන් ටිකක් තියෙන ඒ ටික අපි හදාගමු ලබන සතියේ. ඔයයි මායි පන්තිය කරද්දි ඔයාලගේ තියෙනවා ටෙලිග්‍රෑම් කියලා මම කිව්වා ටෙලිග්‍රෑම් කියලා ඇප් එකක්. ටෙලිග්‍රෑම් කියලා ඇප් එකක්. මෙන්න මේ වගේ ඔන්න වගේ නිල් පාටින් හරියක් එන්නේ රොකට් එකක්. හරිද? ටෙලිග්‍රෑම් කියලා ඇප් එකක්. ඔයා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. හරිනේ? ඉස්සරහදී වීඩියෝස් මං WhatsApp වලට දාන්නේ නැහැ මොකද ප්‍රශ්න වෙලා තියෙන නිසා. දැන් මට group වල ඉන්න අයගේ හොයා ගන්න ඕනේ ගැටලු තියෙනවා කීපයක්. ඒ ටික මට විසඳ ගන්න ඕනේ. ඒ නිසා ඒ ටික දැන් පිළිවෙලට හැදීගෙන යනවා. ඔයාලගේ ඒවා ටික දැන් ලස්සනට වාගේ ඇති ගිහින් බලන්න YouTube එකේ. ඒ ටික වැඩ ටික ලස්සන කරලා තියාගන්න. අඩුපාඩුවක් තිබ්බොත් අනිවාර්යෙන් ඒකට සම්බන්ධ වෙලා ඒ ටික කරගන්න. හරි? දැනට හැමෝම කැම් එක ඔන් කරගන්න. ඔයා ගාව ඇති ගොඩක් දෙනෙක් ගාව ඉන්නවා. අර නැති කීප දෙනෙක් ඉන්න නිසා තමයි මම කිව්වේ. කැම් එක හැමෝම ඔන් කරන්. කැම් එක හැමෝම ඔන් කරන්. හරි. එහෙනම් මම ඔයාලට කියනවා අලුත් ටියුට් එකේ මට මැදදී ආයෙ අතිරේක පන්තියක් ගන්න පුළුවන් නම් ලබන සතියේ මම අතිරේක පන්තියක් ගන්නවා. හරිනේ? එහෙනම් අගෝස්තු ටියුට් එකේ පිටු අංක දැන් 12 ඉඳන් කරලා තියන්න. 12 13 14 15 16 17 18 19 20. ඒ දක්වා ගණන් තියෙනවා. ගණන් ටික කරන්න පුළුවන්. මේ මාසේ ටියුට් එකේ හොඳේ. ඒ ටික හරියට කරගන්න. ඒතර කිසි ගැටලුවක් නැහැ. ගැටලු තියාගන්න එපා. හරි. එහෙනම් අක්කල ගායිගේ පන්තියක් තියෙනවා. මෙතනින් පස්සේ මං වාගෙන් සමුගන්න හදන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.